හරි. ඉතින්ලා අපි දැනගන්න ඕන මෙන්න මේ ජවය කියන වචනේ තේරුම. ජවය. අපි 10 වසරේදී ඉගෙනගෙන තියෙනවා මේක. ජවය කියන්නේ ඒකක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය. එහෙම නැත්නම් අපිට කියනවා ඒකක කාලයකදී වැය වූ ශක්ති ප්‍රමාණය. මොනක තමයි ජවය කියලා අපි හඳුන්වන්නේ. හරි. එතකොට ජවය කියලා කියන්නේ හරි. දැන් උන තුන් දෙනාම ඉන්නෝනේ දැන් එක්කෙනා ඇඩියා එන්නේ නැහැ කිව්වනේ නේ. හරි. දැන් අපි පාඩම් පටන් ගත්ත විතරයි. දැන් අපි කතා කරේ මේ පාඩමේ මාතෘකාවේ තියෙන ජවය කියලා වචනයක්. අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ජවය කියන්නේ මොකක්ද කියලා. ජවය කියන්නේ ඒකක කාලයකදී සිදු කරන ලද කාර්ය ප්‍රමාණය. කියන්නේ තත්පර එකකදී ඒකක කාලයක් කියන්නේ තත්පරය ගන්නෙ. තත්පර එකකදී කොච්චර කාර්ය ප්‍රමාණයක් කරනවද අපි අන්න ඒකට කියන ජවය කියලා. ඒතකොට විදුලි උපකරණවලදී අපි කියන්නේ ඒක කතා කරන්නේ කොටස් දෙකකට. දැන් මේ කතා කරන්නේ විදුලි උපකරණනේ. විදුලි උපකරණවලදී අපි කියනවා ඒකක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය. එහෙම නැත්නම් ඒකක කාලයකදී වැය වූ ශක්ති ප්‍රමාණය. හරිද? මොකද විදුලිය වැය වෙනවනේ විදුලි උපකරණ ක්‍රියාත්මක කරනකොට විදුලිය වැය වෙනවා. ඒකට තත්පරයකදී කොච්චර වැය වුණාද? කොච්චර කරන්ට් එක පිච්චුණාද? අන්න ඒකට අපි කියනවා ඒකේ ජවය කියලා. ඒකට අපි දැනගන්න ඕන අපි කරන කාර්යයත් එක්ක ජවය අඩුවෙන් වැය වෙන ජවය අඩු උපකරණ ගන්න පුළුවන් නම් කාර්යක්ෂමතාව වැඩි. ඒක මතක තියාගන්න. ජවය වැඩි උපකරණ ගත්තොත් කාර්යක්ෂමතාව අඩු වෙනවා. වොට් ගාන අඩු වෙන්න ඕන. අපි භාවිතා කරන උපකරණ හොඳ වෙන්න නම් හොඳ උපකරණ නම් කාර්යක්ෂම උපකරණ හොඳ කියන වචනේ භාවිතා කරන්නේ කාර්යක්ෂම. කාර්යක්ෂම උපකරණ නම් අනිවාර්යෙන් වොට් ගාන අඩු වෙන්න ඕන. මොකද ජවය අඩු වෙනවා. ඒ ජවයට කියන තව නමක් තමයි ක්ෂමතාවය. නමට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම සමීකරණ. ජවය හේවත් ක්ෂමතාවය සමානයි සිදු කරන කාර්යය එහෙම නැත්නම් වැය වූ ශක්තිය බෙදනවා ගත වූ කාලය. හරිද? ඔන්න ජවය හොයන එක සමීකරණයක්. P කියලා කියන්නේ ජවයට P සමානයි E බෙදීම T. ඔය වැය වූ ශක්තිය නැත්නම් සිදු කරන කාර්ය ටිකට E. හරිද? එහෙම නැත්නම් අපිට ආයෙ තව සමීකරණයක් ලියන්න පුළුවන්. ජවය සමානයි මේ සිදු කරන කාර්ය සාමාන්‍යයෙන් අපි එදිනෙදා භාවිතා කරන නැත්නම් මිනිස්සෙක් කරන දෙයක් ඒ වගේ කාර්යයක් කරනවා නම් අපිට ලියන්න තියෙන තව සමීකරණයක් මෙන්න මෙහෙම. සිදු කරන කාර්ය කියන්නේ යොදන බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය. මේකත් නිකන් දැනගෙන තියෙන්න ඕන හදිස්සියවත් ආවොත් කියලා. ආවොත් නේ අනිවාර්යෙන් එනවා. මම කියන්නේ මෙතන ආවොත් එමෙ. ඒත් දැනගෙන ඉන්න බෑ. කාර්ය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. බලය යොදන බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදු විස්ථාපනය. බෙදීම කාලය. මෙහෙම ලියන්නත් පුළුවන්. හරිද? ජවය හේවත් ක්ෂමතාවය. එතකොට ඔය විදිහට අපිට පුළුවන් ජවය එහෙම නැත්නම් ක්ෂමතාවය හොයන්න. හරි. දැන් විදුලි උපකරණ වලදී තව සමීකරණ ගොඩක් එනවා. දැන් ඔය මම පටන් ගත්තේ මේ පාඩමේ මාතෘකාවේ තියෙනනේ ජවය කියලා. අන්න ඒක තේරුම. තේරුමත් එක්ක තමයි මම පටන් ගත්තේ. ඊළඟ පාඩමේ මාතෘකාවේ තියෙන ශක්තිය කියන එක. ශක්තිය කියලා කියන්නේ අපි දන්නවා කාර්ය කිරීමේ හැකියාව. ශක්තිය කියලා කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. මේක මන්නේ ඒකකය තමයි ජූල්. මේක මන්නේ ඒකකය තමයි watt. capital W.
watt මේක joule. එතකොට watt කියන එක තව විදිහකට ලියන්න පුළුවන් JS ඍණ 1 තත්පරයකට joule. watt කියන එක තව විදිහකට ලියන්න පුළුවන් JS ඍණ 1 එහෙම නැත්නම් කියන තත්පරයකට joule. මේක කාර්ය කිරීමේ හැකියාව. ශක්තිය කියලා කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. ඒකට ජවය එහෙම නැත්නම් ශ්‍රමතාවය කියන්නේ ඒකක කාලයකදී සිදු කරන ලද කාර්ය ප්‍රමාණය. හරි. ඉතින් මේ මාතෘකාව ලියාගෙන ඔන්න ඔය ටික ලියා ගන්න බලන්න මේ උතර මාතෘකාවට යටි ওই විදිහටම. හරිද? හරි. දැන් එතකොට ඔන්න ඔය ටික ඇවිල්ලා මූලික කොටස්. අපි මේවා ඉගෙන ගත්තේ 10 වසරේදී. හරිද? 10 වසරේදී කාර්ය ශක්තිය ජවය කියන පාඩමේදී අපි ඉගෙන ගත්තා. ජවය එහෙම නැත්නම් ශ්‍රමතාවය කියන්නේ මොකද්ද? ශ්‍රමතාවය කියන්නේ ඒකක කාලයකදී සිදු කරන ලද කාර්ය ප්‍රමාණය. දැන් අපේ ජවය වැඩි නම් ඒක හොඳයි. ඒකට අපිට තප්පරයකදී කරන්න පුළුවන් කාර්ය ප්‍රමාණය වැඩි. යන්ත්‍රයක ජවය හොඳයි. යන්ත්‍රයක ජවය වැඩි නම් ඒක හොඳයි. හැබැයි විදුලිය පැත්තෙන් ගත්තම විදුලි උපකරණවල ජවය වැඩි කියන්නේ වැයවන විදුලි ශක්ති ප්‍රමාණය වැඩි කියන එක. ඒ කියන්නේ අපි දන්නවනේ යම් යන්ත්‍රයකින් වැඩ කරගන්න නම් අපි යන්ත්‍රයට ශක්තිය දෙන්න ඕන. යන්ත්‍රයක් නිකන් වැඩ කරන්නේ නැහනේ. දැන් මිනිස්සෙක්ගෙන් වැඩ ගන්න නම් මිනිස්සයාට හොඳට කන්න දෙන්න ඕන. නේ? අපි ආහාරවල තියෙන සංඝටක වලින් මේ ශක්තිය නිපදවා ගන්න. ඒතකොට හොඳට කන මිනිස්සයාට හොඳට කාලා ශාරීරියේ ශක්තිමත්ව තියාගෙන ඉන්න නිරෝගී මිනිසෙකුට වැඩ කරන්න පුළුවන්. ඒ වගේ යන්ත්‍රයකට හරියට විදුලිය සපයනවා නම් එතකොට අපිට පුළුවන් ඒ යන්ත්‍රයෙන් උපරිම කාර්ය නැත්නම් ඉන්ධන නම් ඉන්ධන ඒක හරියට දහනය වෙලා ශක්තිය නිපදවනවා උපරිම කාර්ය ප්‍රමාණය කරගන්න පුළුවන්. නමුත් විදුලි උපකරණ ගැන සලකද්දී අපි කතා කරන්නේ මේ පාඩමේදී විදුලි උපකරණ. පාඩමේ මාතෘකාව කියන එක විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය. එතකොට විද්‍යුත් උපකරණවල ජවය වැඩි නම් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද අපි විද්‍යුත් උපකරණ තෝරගන්න ඕන හැමතිස්සෙම අපිට ගැලපෙන ඒවා. ජවය වැඩි ඒවා නෙවෙයි. හරිද? කාමරයක දැන් අපි ඉගෙන ගන්න මේ පාඩමේදී කාමරයක පොත් මේසක තියෙන මේස ලාම්පුවට ගන්න ඕන බල්බ් එක මොන වගේ ප්‍රමාණයක්ද? ගෙදර කාමරේ මේ සිවිලි මේ සවිකරන මේ කාමරය ආලෝකමත් කරන්න ගන්න බල්බ් මොන වගේ ජවයක් තියෙනවද? ගෙදර සාලේ තියෙන බල්බ් එක ඊට වඩා වැඩි ජවයක් තියෙන්න ඕන. මොකද වොට් ගාන වැඩි වෙනවා. දැන් අපි මේස පංකාවකට වොට් මේස පහනකට ගන්න වොට් 5ක් විතර. ඊට පස්සේ වොට් 5ක් විතර LED එකක්. ඊට පස්සේ වොට් 10ක විතර එකක් ගන්නවා කාමරයට. වොට් 15ක විතර එකක් ගන්නවා සාලෙට. එතකොට මේ විදිහට අපිට තෝරගන්න පුළුවන්. හරිද? එතකොට හැමතිස්සෙම
ඒක ඒවා පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන. හරි. ඊට පස්සේ අපි ගෙදරදී වැඩිපුරම භාවිතා කරන ශක්තිය මොකක්ද ඇහුවොත් අපි ඕන කෙනෙක් දන්නවා විදුලිය. මට කියන්න බලන්න අපි ගෙදරදී වැඩිපුරම විදුලිය භාවිතා කරන්න හේතුව. අපි ගෙදරදී ශක්තියක් විදියට වැඩිපුරම විදුලිය භාවිතා කරන්න හේතුව. නිවසේදී නැත්නම් අපි එදිනෙදා ජීවිතේදී නිවසේකට අවතාරිමු. එදිනෙදා ජීවිතයේදී වැඩිපුරම ශක්තියක් ලෙස විදුලිය භාවිතා කරන්න හේතුව. ආලෝකය ලබා ගන්න. ඔව්. තව කියන්න බලන්න. ඉතින් ආලෝකයේ විතරද අපි විදුලියෙන් ලබා ගන්නේ? ආලෝකය විතරද? ආයන් කරන්න. රෙදි හොදන්න. ඔව්. ඒතර පොදුවේ කිව්වොත් අපි ඔය ටික ඔක්කොම එක්කව කරලා අපිට කියන්න පුළුවන් මෙහෙම. එදිනෙදා ජීවිතයේදී අපි සිදු කරන කාර්යයන් වැඩි ප්‍රමාණයක් සිදු කරන්න යන්ත්‍ර සූත්‍ර හදලා තියෙනවා. ඔය යන්ත්‍ර සූත්‍ර බහුතරයක් ක්‍රියාත්මක වෙන්නේ විදුලිය. නේ? ඒකනේ හේතුව අපි එදිනෙදා ජීවිතයේදී වැඩිපුරම විදුලිය භාවිතා කරන්නේ. මොකද අපි එදිනෙදා ජීවිතයේදී අපේ වැඩ පහසු කරගන්න නැත්නම් අපි කාර්යයන් පහසු කරගන්න විවිධ උපකරණ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කරලා තියෙනවා. හරිද? ඒව බහුතරයක් ක්‍රියාත්මක වෙන්නේ විදුලිය. ඔන්න එක හේතුව. එදිනෙදා විදුලිය වැඩිපුර භාවිත කරන්නේ. තව එකක් තමයි විදුලිය පරිහරණය පහසුයි. හරිද? කියන්නේ එච්චර අමාරු නෑ. අපි දන්නවනේ ගෙදර මේ වයර් ටික අපිට පේන්නේත් නෑ. ගේ ඇතුලේ බිත්ති අතරින් තමයි ඒව ඇදලා වයරින් කරලා තියෙන්නේ. ප්ලග් පොයින්ට් වලින් අපිට තියෙන උපකරණය සම්බන්ධ කරන එක විතරයි. සම්බන්ධ කරලා ස්විච් එක දැම්මම උපකරණ ක්‍රියාත්මක වෙනවා. හරි ලේසි. එතකොට මහන්සි වෙන්න ඕනේ නෑ. කාලය ඉතුරු වෙනවා. තව එකක් තමයි විදුලිය අපිට පුළුවන් ඕන ආකාරයකට පරිවර්තනය කරන්න. වෙනත් ශක්තිය ආකාරයකට පරිවර්තනය කරන්න පුළුවන්. හරි දැන් බොහෝ උපකරණ වල වෙන්නේ ඒක. විද්‍යුත් ශක්තිය වෙනත් ශක්තියින් වලට පරිවර්තනය කරනවා. පරිවර්තනය කළා තමයි අපි ප්‍රයෝජනෙට ගන්න. දැන් බල්බ් එකේ කරන්නේ විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය බවට පත් කරනවා. ඉස්ත්‍රි එකේ කරන්නේ විද්‍යුත් ශක්තිය තාපජ ශක්තිය බවට පත් කරනවා. රෙදි සෝදන යන්ත්‍රයේ විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය වලට. එතකොට අපිට විවිධ ශක්තිය ආකාර වලට පරිවර්තනය කර ගැනීමේ පහසුව, භාවිතයේ පහසු වීම. නැත්නම් අපි එදිනෙදා භාවිතා කරන උපකරණ බහුතරයක් විදුලිය මගින් ක්‍රියාත්මක වීම. මෙන්න මේ වගේ හේතු නිසා තමයි අපි එදිනෙදා ජීවිතයේදී වැඩිපුරම විදුලිය භාවිතා කරන්නේ. මොකද ප්‍රශ්නවල ලියන්න. හරිද? ඒ වගේ ප්‍රශ්නත් අහන විභාගෙට. එදිනෙදා ජීවිතයේදී ඇයි අපි වැඩිපුර විදුලිය භාවිතා කරන්නේ? හරිද? අනතුරු අවම වීම. නැත්තේ නෑ. අනතුරු තියෙනවා. අපි අර විදුලිය පරිහරණයේදී ඒක අපි දැනගන්න ඕනේ විදුලිය කියන්නේ අනාරක්ෂිතයි. කියන්නේ වැදුනොත් අපේ ශරීරය හරහා ගියොත් විදුලි සැර අපි මැරෙන්න පුළුවන්. ඒකට ඒකේ ආරක්ෂිතව පරිහරණය කරන්න දැනගන්න ඕනේ. හරිද? ඒකත් ඉගෙන ගන්න ඕන මේ පාඩම් වලදීම. හරි. දැන් එතකොට පොතේ තියෙනවා මේ වගේ විද්‍යුත් උපකරණ මේ ශක්ති පරිවර්තනය කරන රූප ටිකක් දීලා තියෙනවනේ. මේවත් අහන විභාගෙට. දැන් බලන්න ප්‍රතිදීපන පහන. ප්‍රතිදීපන පහන කියන්නේ මොකටද? කියන්න බලන්න අපිට නිවසේදී හමු වෙන පහන් වර්ග. නිවසේදී හමු වෙන පහන් වර්ග ටික කියන්න බලන්න. පහන් කියන්නේ බල්බ් වලට. නිවසේදී හමු වෙන පහන් වර්ග. කතා කරලා කියන කමෙන්ට් ඈ? ඔව්. LED, CFL. CFL. සිංහලෙන් කියන බලන්න ඔයාට නම්. ආලෝක විමෝචක ඩයෝඩ්. ඔව් ආලෝක විමෝචක ඩයෝඩ. ආලෝක විමෝචක ඩයෝඩ යොදා නිර්මාණය කරන ලද පහන්. තව සූත්‍රිකා පහන්. නැත්නම් කියන සූත්‍රිකා බල්බ. තව මේ ඒ CFL වලට සිංහලෙන් කියන්නම. CFL වලට සිංහලෙන්
සිංහලෙන් ලියාගන්න බැරි නම් CFL කියලා ලියන්න වැරදි නෑ හොඳේ. මේ CFL වලට සිංහලෙන් කියන්නේ සුසංහිත ප්‍රතිදීප්ත පහන්. සුසංහිත ප්‍රතිදීප්ත පහන්. හරිද? ප්‍රතිදීප්ත පහන් එහෙම නැත්නම් ප්‍රතිදීපන පහන් කියන්නේ ටියුබ් ලයිට් වලට. ඒතකොට අපි ඔය හතර තමයි වැඩිපුරම භාවිතා කරන්නේ නිවසේදී. සූත්‍රිකා පහන්, ඊට පස්සේ ප්‍රතිදීපන පහන්, ඊට පස්සේ සුසංහිත ප්‍රතිදීප්ත පහන් නැත්නම් ප්‍රතිදීපන පහන්, අනිත් එක LED. ඔන්න ඔය හතර තමයි එදිනෙදා ජීවිතේදී වැඩිපුරම පහන් විදියට භාවිතා කරන්නේ. දැන් මේ ප්‍රතිදීපන පහන කියන්නේ ටියුබ් ලයිට් එක. ටියුබ් ලයිට් එකේ සිද්ධ වෙන්නේ විද්‍යුත් ශක්තිය පරිවර්තනය කරනවා ආලෝක ශක්තිය බවට. පේනවනේ? ඒක ඍජුවම ආලෝක ශක්තිය බවට පත් වෙන්නේ නැහැ. දැන් උතර වෙන්නේ විද්‍යුත් ශක්තියෙන් නිපද වෙනවා විද්‍යුත් චුම්බක තරංග. ඒ විද්‍යුත් චුම්බක තරංග ගිහිල්ලා ඔක ඇතුලේදී ඔය ටියුබ් ලයිට් එක දැකලා තියෙනවනේ ටියුබ් ලයිට් එක වීදුරුවනේ හදලා තියෙන්නේ වීදුරුනේ තියෙන එක මේ බටයක්නේ තියෙන්නේ ටියුබ් ලයිට් එකේ CFL එකෙත් එහෙමයි. ඒක ඇතුලේ තියෙනවා අහිතකර වාෂ්පයක්. ඒක එච්චර හොඳ නෑ. ගොඩක් වෙලාට ටියුබ් ලයිට් එකක් මේ පිපුරුවොත් CFL එකක් පිපුරුවොත් මේ අර වෙන රටවල් වල සති ගණනක් යනකම් ඒ කාමරයට ඇතුල් වෙන්නේවත් නැහැ. ඒ රසදිය වාෂ්පයක් තියෙන්නේ. ඒක විශාල වශයෙන් අපේ ශරීරයේ ඔය පිළිකාකාරක ඔය බැරලෝහ ශරීරගත වෙන ක්‍රමයක්. හරිද? ඔය වෙන රටවල් වල නම් එහෙම ටියුබ් මේ CFL එකක් එහෙම කාමරයක මේ පිපුරුවොත් ඒ තියෙන රෙදි පිළිපවා ඔක්කොම අයින් කරනවා. ඇඳන් වල තියෙන ඇතුරුම් ඒව පවා අයින් කරලා අලුතෙන්ම දාලා තමයි ප්‍රයෝජනෙට ගන්න. අපේ රටේ නම් ඒව නැහැ. අපේ රටේ සමහර තැන්වල මම දැකලා තියෙනවා ටියුබ් ලයිට් කටේ දාලා හපන ඔය මේ එක ඔය මැජික් ෂෝ වල එහෙම. හරිද? ඔකේ විෂ සහිත සංයෝග තියෙනවා ඇතුලේ. ඒකට මේ වාෂ්පයක් පුරවලා තියෙනවා. ඒතර මේ ටියුබ් ලයිට් එක ඇතුලේ හැදෙන මේ විද්‍යුත් චුම්බක තරංග විශේෂය ගිහිල්ලා අර වටේ තියෙන සුදු පාට ආලේපනයේ වදිනකොට තමයි ආලෝකය පිට වෙන්නේ. හරිද? එහෙමයි මේවයි ආලෝකය නිපදවන්නේ. සූත්‍රිකා පහනේ ආලෝකය නිපදවන්නේ මේ ෆිලමන්ට් එක. සූත්‍රිකාව රත් වෙනවා. රත් වෙලා දැන් අපි දන්නුනේ යකඩයක් ගින්නට දැම්මම මුලින්ම රතු පාට වෙනවා. රත් වෙලා. ඊට පස්සේ තැඹිලි පාට වෙනවා. රත් වෙලා වැඩි වෙනකොට තැඹිලි පාට වෙනවා. තවත් රත් වෙනකොට කහ පාට වෙනවා. කහ පාට වෙලා එළිය විහිදුනවා. අන්න ඒ වගේ තමයි සූත්‍රිකා පහනේ සිද්ධ වෙන්නේ. සූත්‍රිකා පහන සිද්ධ වෙන්නේ රත් වෙලා ගිනියම් වෙච්ච සූත්‍රිකාවකින් එළිය පිට වෙන එක. එතෙන්දි වැඩිපුර නිපද වෙන්නේ ආලෝකය නෙවෙයි. සූත්‍රිකා පහනේ. සූත්‍රිකා පහනේ වැඩිපුර නිපද වෙන්නේ තාපය. ඒක නිසා ඒක එච්චර හොඳ බල්බ වර්ගයක් නෙවෙයි. විශාල වශයෙන් විදුලිය අපත යනවා. හරිද? ඊට වඩා හොඳයි ප්‍රතිදීපන පහන. ඊටත් වඩා හොඳයි CFL සුසංහිත ප්‍රතිදීපන පහන. හොඳම එක තමයි LED. LED වල කෙලින්ම විදුලිය LED ඒ ඩයෝඩ සංදිය හරහා ඒක ආලෝක විමෝචක ඩයෝඩයක්නේ. ඒක තියෙන්නේ අර්ධ සන්නායක වලින් හදපු ජොයින්ට් එකක් තියෙන ඇතුලේ PN සංදියක්. හරිද? ඒක හරහා විදුලිය ගමන් කරද්දී එයින් කොටසක් ආලෝකය බවට පත් වෙනවා. රත් වෙන්නේ නැහැ. තාපය නිපද වෙන්නේ නැහැ. ඒක නිසා විදුලිය අපත යන ප්‍රමාණය ඉතා අඩුයි. ඒක නිසා තමයි අපි කියන්නේ වොට් 100ක සූත්‍රිකා පහනකින් නිපදවන ආලෝකය වොට් 10ක විතර නැත්නම් වොට් 9ක 8ක මේ LED එකකින් ගන්න පුළුවන්. ඒතකොට නිකන් හිතන්න දැන් අපිට එක සූත්‍රිකා බල්බයක් වෙනුවට ඒ කරන්ට් එකම වැය වෙන LED 10ක් පාවිච්චි කරන්න පුළුවන්. වොට් 10 න. ඒතකොට 100යි වොට් මේ සූත්‍රිකා බල්බයක් වෙනුවට ඒ වගේ එළිය විහිදුවන LED 10ක් භාවිත කරනවා. මොකද 100යි වොට් සූත්‍රිකා බල්බයකින් පිට වෙන එළියයි 10යි වොට් LED එකකින් පිට වෙන එළියයි සමානයි. එතකොට බලන්න කොච්චර විදුලිය පිරිමැහෙනවද කියලා. ඒ නිසා දැන් මේ පාඩමේදී ඒව ගැනත් අපි දැනගන්න ඕන. හරිද? ඊළඟ ප්‍රතිදීපන පහන. ඊළඟට රූපවාහිනිය. රූපවාහිනිය වෙන ශක්ති පරිණාමනයක් වෙන ආලෝකයේ ශබ්දය, ගුවන් විදුලියේ ශබ්දය බවට, කෝරණුවේ තාපය, සුද්ධ තරංග උඳුනේ තාපය, ප්‍රේරක උඳුනේ තාපය. මොකක්ද ප්‍රේරක උඳුනේ කියන්නේ? ප්‍රේරක උඳුන් දැකලා තියෙද? දැකලා තියෙද? ප්‍රේරක උඳුන්? සුද්ධ තරංග උඳුන්, මයික්‍රෝවේව් දැකලා තියෙන්නේ. ඒකේ මොකද්ද වෙන්නේ? දන්න ටිකට උත්තර කියන්න. එතකොට ලේසි නැත්තම් මේ වැඩි
අමාරුයි අදගෙන යන්න. සුද්ධ තරංග උදුනක මොකද්ද වෙන්නේ? කියන්න බලන්න. සුද්ධ තරංග උදුනක් අපි භාවිතා කරන්නේ ආහාර පිස ගන්න නැත්නම් ආහාර රත් කර ගන්න. එතෙන්දි මොකද්ද වෙන්නේ? ඈ ඉක්මනට හරි වෙනවා ඇතිනේ දන්න විදියට කියන්න තමන් අහලා තියෙන විදියට. සුද්ධ තරංග උඳුනකින් ආහාර පිසගන්නේ කොහොමද? කියන්න දන්නේ නැද්ද? සුද්ධ තරංග උඳුනේ තියෙනවා මැග්නට්‍රෝනය කියලා කොටසක්. මේක අපි ඉගෙනගෙන තියෙනවා තරංග පාඩමේදී. මැග්නට්‍රෝනය කියලා කොටසක් තියෙනවා. හරිද? මම ඒක ඇහුවේ තරංග පාඩමේ මේක උගන්වනවා. එතන වෙන්නේ මොකද්ද? විදුලිය ලබා දුන්නම ඒ විදුලියෙන් ඒකේ මැග්නට්‍රෝනයෙන් නිපද වෙනවා සුද්ධ තරංග. හරිද? සුද්ධ තරංග නිපද වෙනවා. ඒකට විශාල විද්‍යුත් ශක්තියක් ඕන. හරිද? විශාල ශක්තියක් ඕන. ඊට පස්සේ ඒ සුද්ධ තරංග ගිහිල්ලා ආහාරයේ වදිනවා. ආහාරයේ වදිනකොට ආහාරයත් එක්ක තියෙන ජලාංශු කම්පණය වෙලා නටනවා. හරිද? ආහාරය දැන් ජලයේ සහිත ආහාරනේ අපි ඕනම ආහාරයක ජලය තියෙනවනේ. ඒතර ආහාරයේ ගිහිල්ලා අර සුද්ධ තරංග වදිනකොට මොකද්ද වෙන්නේ? ජලාංශු කම්පණය වෙන්න ගන්නවා. ආහාරයේ තියෙන ජලාංශු කම්පණය වෙන්න ගන්නවා. ජලාංශු කම්පණය වෙනකොට ඒව නටන්න ගන්නවා. එතකොට රත් වෙනවා. එහෙමයි සුද්ධ තරංග උඳුනේ ආහාර පිසිනේ. නමුත් බොහෝ රටවල් වල සුද්ධ තරංග උඳුන අයින් කරලා තියෙනවා. මොකද හේතුව අර සුද්ධ තරංග වලට අමතරව තව වෙනත් විකිරණ වර්ග පිළිකාකාරක විකිරණ වර්ග නිපද වෙනවා කියලා ඔයාට කියනවා. ඒවා ආහාරය හරහා ගමන් කරනකොට ඒවා පිළිකාකාරක සංඝටක අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන් විකිරණ. හරිද? ඒක නිසා ඒක හොඳ දෙයක් නෙවෙයි කියලා ඒ උඳුන් අයින් කරලා තියෙනවා. මොකද ප්‍රේරක උඳුන කියන්නේ? ප්‍රේරක උඳුන තවතර උඳුන් වර්ග තුනක් තියෙනවා. සුද්ධ තරංග උඳුන, ප්‍රේරක උඳුන, විදුලි තාපකය හොට් ප්ලේට් එක. ප්‍රේරක උඳුනට කියන්නේ මොකද? ඉන්ඩක්ෂන් කුකර් කියලා කියන්නේ. ඒකේ වෙන්නේ ඒකේ කරන්නේ ওই ප්‍රේරක උඳුන උඩ අපි ආහාර පිසින බඳුන තියෙනවා. හරිද? ඒක තමයි ওই උඳුන් තුනෙන් හොඳ මේක විභාගෙට ඔකත් අහලා තිබුණා එකපාරක්. ඔය උඳුන් තුනෙන් හොඳම උඳුන කාර්යක්ෂම උඳුන ප්‍රේරක උඳුන. ඊළාට සුද්ධ තරංග ඊළාට විදුලි තාපක. විදුලි තාපකේ තමයි හොඳම නැත්තේ. හරිද? ඒතර ප්‍රේරක උඳුනේ අර ඔයගොල්ලන්ට පේනවනේ දැන් ඔය තැටිය විසාස් මේ පෑන් එක තිව්වම පෑන් එකේ පතුල වදිනවා අර වීදුරුව උඩ. ඔක වීදුරුවක් තියෙන වීදුරුව උඩ තිව්වම ඒ වීදුරුවේ වදිනවා. ඔන්න ඔය ප්‍රදේශය විතරයි රත් වෙන්නේ. අනිත් ටික රත් වෙන්නේ නැහැ. ඒ ප්‍රේරක උඳුනේ බඳුන තියෙන බඳුන ගැටෙන ප්‍රදේශය තමයි රත් වෙන්නේ. එතන වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග විශේෂයක් නිපද වෙනවා. මේ කරන්ට් එකට ගහුවා ප්‍රේරක උඳුන. ඒක අපිට උෂ්ණත්වය පාලනය කරන්න මේ ඒ ඔක්කොම ටික කාලේ ටයිමින් ඒ ඔක්කොම ටික තියන්න පුළුවන්. හරිද? ප්‍රේරක උඳුනේ. ඒ විදිහට අද වෙනකොට හොඳම උඳුන් වර්ගයේ කරන්ට් එකෙන් වැඩ කරන ඔන්න ඔය තුනේ ප්‍රේරක උඳුන. හරිද? ඒකේ පතුලට අර බඳුනේ පතුලේ විතරයි තාපය නිපදවන්නේ. විද්‍යුත් චුම්බක තරංග කියන්නේ තාප විකිරණත් විද්‍යුත් චුම්බක තරංගනේ. ඔයගොල්ලෝ දන්නවනේ. තාපය කියන්නේ අදෝරක්ත කිරණ. ඒකට ඒ විදිහට විදුලි නිපදවනවා. මේ විදුලියෙන් තාපය. ඊළඟ විදුලි තාපකයේ හොට් ප්ලේට් එක. මේ හොට් ප්ලේට් එකේ තියෙන මෙන්න මේ වගේ දඟරයක්. හොට් ප්ලේට් එකේ විදුලි තාපකයේ කොහොමද තියෙන්නේ? ඔය දැකලා ඇති. මේකේ තියෙන මෙහෙම දඟරේට උඩින් මෙහෙම අර අඬු තියෙන ආහාර බඳුන තියන්න පුළුවන් විදිහට හොම. හරිද? මේ කරන්ට් එක දුන්නම මේ හොට් ප්ලේට් එක ඇතුලේ තියෙන දඟරේ එහෙම නැත්නම් මේ කොයිල් එක ගිනියම් වෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ රත් වෙලා ගිනියම් වෙච්ච කොයිල් එක.
ඒ විදිහට මේ ගිනියම් වෙනවා. ගිනියම් වුණාම එතනින් තාපය පිට වෙනවා. තාපය පිට වුණාම එතනින් ආහාර පිස ගන්න පුළුවන්. හැබැයි ඔය තුනෙන් ඔය සුද්ධ තරංග වුදුන, ප්‍රේරක වුදුන, ඊට පස්සේ විදුලි තාපක එහෙම නැත්නම් හොට් ප්ලේට් එක කියන තුනේ වැඩිපුරම කරන්ට් එක පිච්චෙන්නේ හොට් ප්ලේට් එකට. ඒක නිසා ගොඩක් ගෙවල් වල හොට් ප්ලේට් අයින් කරලා තියෙන්නේ භාවිතේ. මොකද කරන්ට් එක වැය වෙන වොට් ගන්න වැඩි. හරි කොහොමත් විදුලි උපකරණවල තාපන මේ මූලාවයව තියෙනවා. විදුලි උපකරණවල මේ වචන ගොඩක් වැදගත්. විදුලි උපකරණවල තාපන මූලාවයව තියෙනවා. තාපන මූලාවයව කියන්නේ විදුලියෙන් රත් වෙනකොට. ඒ උපකරණ කොහොමත් වොට් ගන්න වැඩි, ජවය වැඩි. දැන් ගෙදර තියෙන තාපන මූලාවයව තියෙන උපකරණ තමයි ස්ත්‍රික්කය, රයිස් කුකර් එක, හොට් ප්ලේට් එක, විදුලි තාපකය, ඊට පස්සේ හීටරය, විදුලි කේතලය, පෝරණුව මේවයි වොට් ගන්න වැඩි. රත් වෙනකොට විදුලිය අපිට යනවා. හරිද? ඊට පස්සේ මෝටරේ තියෙන මෝටරෙන් කරන්නේ චාලක ශක්තිය. දැන් පේනවනේ මේ අපි එදිනෙදා ජීවිතේදී විදුලිය භාවිතා කරන්න හේතුව දැන් මේ රූප සටහන් වලින්ම කියන්න පුළුවන්. විදුලිය අපිට පුළුවන් විවිධ ශක්තියින් වලට පරිවර්තනය කරන්න. ඒකට ඒ අනුව අපිට පුළුවන් විවිධ උපකරණ ක්‍රියාත්මක කරවන්න. හරිද? ඔය ටික තමයි තියෙන්නේ. දැන් මේ තියෙන්නේ මේ ඔන්න අර මං කිව්වේ ඒවා මෙතන අමතර දැනුමට කියලා තියෙනවා. සූත්‍රිකා බල්බේ විදුලිය මේ ආලෝකය නිපදවන්නේ තාපයටපත් වෙලා, ඒ කියන්නේ සූත්‍රිකාව රත් වෙනකොට තාපය බවටපත් වෙනවා. ඒ තාපයෙන් කොටසක් ආලෝකයේ බවටපත් වෙලා පිට වෙනවා. ආලෝකය. ඊට පස්සේ ප්‍රතිදීපන පහන් වල විදුලියෙන් පාරජම්බුල කිරණ හදලා පාරජම්බුල කිරණ ගිහිලා තිරයක වදිනකොට අන්තිම ඉස්සෙල්ලා විදුලියෙන් විද්‍යුත් චුම්බක තරංග හදලා ඒවා තිරයක වදිනකොට ওই වටේ වීදුරු වටේ තමයි තිරේ තියෙන ගාලා ඇතුලේ. ඒකෙන් ආලෝකය පිට වෙනවා. දෙවනුව ආලෝකය පිට වෙනවා. හරි. මෙහෙම වැඩක් කරන්න. ලියන්න විද්‍යුත් ශක්තිය භාවිතයෙන් ක්‍රියා කරන උපකරණ කියලා ඔයගොල්ලෝ මේ උපකරණ ටික ලියලා එතෙන්දි ශක්ති පරිවර්තනය ලියන්න බලන්න. ඊට යටින් දැන් පළවෙනි එකේ ලියන්න පුළුවන් ප්‍රතිදීපන පහන කියන එක ලියන්න පුළුවන් විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය. ඒ විදිහට ලියා ගන්න බලන්න ඉක්මනට. මොකද මේවත් විභාගයට අහනවා. හරිද? උපකරණ ටික හරි. ඊළඟ මාතෘකාව ලියා ගන්න විද්‍යුත් උපකරණයක ක්ෂමතාවය කියලා. විද්‍යුත් උපකරණයක ක්ෂමතාවය. Excuse me, sir. Okay. Sir, මේ ගුවන් විදුලිය ලියන්නේ විද්‍යුත් ශක්තිය ශබ්දය කියලා. ධ්වනි ශක්තිය. විද්‍යුත් ශක්තිය ධ්වනි ශක්තිය. සර් රූපවාහිනියේ විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය ධ්වනි ශක්තිය දෙකම ලියන්න. ඔව්. ආලෝකය හා ධ්වනිය. අද වෙනකොට හොට් ප්ලේට් තුනත් හදලා තියෙන කාර්යක්ෂම ඒවා. ඒකත් මතක තියාගන්න. ඉස්සර කාලේ අපි හිතමු අපි පරණ ගෙදර තියෙනවා කියලා අවුරුදු 20ක් 30ක් පරණ හොට් ප්ලේට් එකක්. එහෙම ඒවා තියෙන සමහර ගෙවල් වල. හරිද? ඒ වගේ ඒවායි විශාල වශයෙන් කරන්ට් එක වැපිච්චෙනවා. අද වෙනකොට ටිකක් කාර්යක්ෂම ඒවා හදලා තියෙනවා. අර වැඩි පරිසරයට තාපය හානි නොවෙන්න ඊළඟට රත් වෙනකොට අර ඒ බඳුනට විතරක් ගැලපෙන විදියට දැන් සමහර හොට් ප්ලේට් තියෙන මහ විශාල දඟරයක් තියෙන. ඒකට අපි පොඩි ආහාරයක් පිස ගන්න පොඩි බඳුනක් තියන්නේ ගොඩක් රත් වෙන. ඒතර අපත යන ප්‍රමාණය වැඩි. එහෙම නැතුව අර අපි ගෙදරට ගැලපෙන පවුලට ගැලපෙන කුඩා ප්‍රමාණයේ එහෙම ඒවා හදලා තියෙනවා. ඒක නිසා මේක හොඳ නෑ කියලා අතාරලා දාන එකක් නෙවෙයි. හරිද? මේ තුනම භාවිතේ තියෙනවා. හොට් ප්ලේට් උත් භාවිතේ තියෙනවා, මයික්‍රෝවේව් උත් භාවිතේ තියෙනවා, ඊළඟට මේ ඉන්ඩක්ෂන් කුකර් ඒවත් භාවිතේ තියෙනවා. ඒක නිසා ඒව ගැන අපි දැනගෙන තියෙන්න ඕන. හරි. දැන් හරිනේ ඔය ටිකනේ ලිව්වනේ. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න විද්‍යුත් උපකරණයක ක්ෂමතාවය කියලා. විද්‍යුත් උපකරණයක ක්ෂමතාවය.
එකේ යටද ලියා ගන්න මෙහෙම උපකරණයක ක්ෂමතාවය යනු උපකරණයක ක්ෂමතාවය යනු උපකරණයක ක්ෂමතාවය යනු ඒකක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණයයි. ඒකක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණයයි. විදුලි උපකරණවලදී මෙම අගය මෙහිදී ලැබෙන අගය ඒකක කාලයකදී වැයවන විද්‍යුත් ශක්තියටද මෙහිදී ලැබෙන අගය ඒකක කාලයකදී වැයවන විද්‍යුත් ශක්තියටද සමාන කරනු ලැබේ. ඒකක කාලයකදී වැයවන විද්‍යුත් ශක්තියටද සමාන කරනු ලැබේ. ඊළඟ රුලෙන් විදුලි උපකරණවල ක්ෂමතාවය සෙවීමට පහත සමීකරණ භාවිතා කරනු ලැබේ. දැන් ඔයගොල්ලෝ පොදු සමීකරණ මීට කලින් ලියාගත්තනේ. මොකද්ද පොදු සමීකරණ ක්ෂමතාවය වෙන? P සමානයි E බෙදීම T. ඒකත් මම ආපහු මෙතන දෙන්නම්. හරිද? ඒක පොදු සමීකරණේ. ඒක විදුලි උපකරණ නෙමෙයි, ඕනම පරිසරයේ සිද්ධ වෙන දෙයක් හරි කවුරු හරි කරන වැඩක හරි ඕනම එකක ක්ෂමතාවය හොයන්න පොදු සමීකරණය තමයි P සමානයි E බෙදීම T. විදුලි උපකරණ වලට වෙනම සමීකරණ තියෙනවා. මේවා නම් ඉතින් කටපාඩම් කරලා තියාගන්න ඕනේ. හරිද? පොදු සමීකරණ තමයි මෙන්න මේක. පොදු එක. P සමානයි E බෙදීම T. P කියන්නේ ජවය, E කියන්නේ සිදු කරන කාර්ය, T කියන්නේ ගත වූ කාලය. විදුලි උපකරණවලදී මේකත් වෙනවා පොදු එකක් වෙනවා සමහර වෙලාවට. මේ විදුලි උපකරණ වලට දාන්න විදුලි උපකරණවලදී මෙන්න එක සමීකරණය. ජවය එහෙම නැත්නම් ක්ෂමතාවය සමානයි ඒ විදුලි උපකරණයේ ක්‍රියාත්මක වන විභව අන්තරය වැඩි කරනවා ඒ තුලින් ගලන ධාරාවයි. P සමානයි VI. ඔන්න එක. හරිද? ඔන්න එක. ඊට පස්සේ අපි ඉගෙනගෙන තියෙනවානේ ඕම් නියමයෙන් සමීකරණයක් V සමානයි IR කියන. මේක ඕම් නියමයෙන්. ඕම් නියමයෙන් අපිට ලැබෙන සමීකරණය V සමානයි IR. දැන් ඕගොල්ලන්ට පේන V සමානලු IR. මේ ඕම් නියමයෙන් කියන්නේ ඒකනේ. V සමානලු IR. මෙතන ඉන්න V කෙනෙක්. මට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. P සමානයි V වෙනුවට දානවා IR. වැඩි කිරීමයි. පුළුවන් නේ? එහෙම තියෙනනේ ඕම් නියමයෙන්.
P සමානයි sorry V සමානයි IR. එතකොට මෙතන V වෙනුවට දානවා IR. එතකොට මට ලැබෙන සමීකරණය P සමානයි I වර්ග R. ඔන්න තව සමීකරණයක්. හරිද? ඊට පස්සේ මෙතන I ඉතුරු කරගන්න. මෙහෙම ලියනවා. I සමානයි V බෙදීම R. පුළුවන් නේද? R අනිත් පැත්තට ගෙනිච්චා. ඒතර V බෙදීම R. මෙතන ඉන්නවා I. මට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. P සමානයි V I වෙනුවට දාන V බෙදීම. පුළුවන් නේ I වෙනුවට වෙන්නේ. මෙතන තියෙනවනේ I වෙනුවට දාන V බෙදීම. එතකොට මට ලැබෙන සමීකරණය P සමානයි V වර්ග බෙදීම R. ඔය ඔක්කොම කටපාඩම් වෙලා තියෙන්න ඕන. මේකයි මේකයි කටපාඩම් වෙන්න ඕන. නැත්නම් මේක කටපාඩම් කරගෙන මේකෙන් මේකේ වෙලට හදා ගන්නවා. අපි දන්නේ මේක දෙයි මොකක්ද දෙයි දන්නේ නැහැ සමතාවය. සමහර වෙලාවට විභවාන්තරයයි ධාරාවයි දෙන්නේ. සමහර වෙලාවට ප්‍රතිරෝධයයි ධාරාවයි දෙන්නේ. සමහර වෙලාවට විභවාන්තරයයි ප්‍රතිරෝධයයි දෙන්නේ. ඒතකොට සමීකරණ තුනෙන් එකක් යොදා ගන්න Taman දැනගන්න. හරි. ඔය ටික ලියා ගන්න. මේක යටට ලියා ගන්න. මේක එකට ලියා ගන්න. මේක දෙකට ලියා ගන්න. ඒකේ මෙහෙම යටට ලියා ගන්න. මේක ලියලා ආයි මේක පැත්තේ ලියන්න නැතුව තුනේ අරට ලියා ගන්න. මේක ලියලා එකකින් ආදේශ වෙන විදිය ලියන්න. තේරුම් නැත්තම් කියන්න මම තේරෙනවා කියලා හිතා. ඊළාට මාතෘකාව ලියා ගන්න විද්‍යුත් උපකරණවල වැයවන විද්‍යුත් ශක්තිය සෙවීම. හරි. විද්‍යුත් උපකරණවල වැයවන විද්‍යුත් ශක්තිය සෙවීම. ඒක ඇත්ත ලියා ගන්න මෙහෙම. මේ සඳහා පහත සමීකරණ භාවිතා කරනු ලැබේ. මේ සඳහා පහත සමීකරණ භාවිතා කරනු ලැබේ. මේ සඳහා පහත සමීකරණ භාවිතා කරනු ලැබේ. දැන් අපිට පොදු සමීකරණ ලියන්න පුළුවන් මේක. දැන් අපි කියන්නේ ජවය සමානයි සිදු කරන කාර්යය එහෙම නැත්නම් කො වැය වූ ශක්තිය. අපි මේ වැය වූ ශක්තිය හොයන්නනේ යන්නේ. හරිද? එහෙනම් අපිට මේ කාලය මේ පැත්තට ගෙනිච්චම වැය වූ ශක්තිය සමානයි ජවය වැඩි කිරීම කාලය කියලා එනෝනේ. මේක t මේ පැත්තට ගෙනිච්චා. එහෙනම් මට පොදු සමීකරණයේ විදිහට ලියන්න පුළුවන් ඕනම දෙයකට පොදු සමීකරණයේ විදිහට ලියන්න පුළුවන් මේ. වැය වූ ශක්තිය එහෙම නැත්නම් සිදු කරන කාර්යය. ඒක මේක නිසා කියව ලියමු. වැය වූ ශක්තිය එහෙම නැත්නම් සිදු කරන ලද කාර්ය සමානයි ජවය වැඩි කිරීම කාලය. ඒතෝ කාලය. වැය වූ ශක්තිය E ජවය P කාලය T. එන්නේ ඔන්න පොදු සමීකරණය. E සමානයි P වැඩි කිරීම T. ඊළඟට දැන් අපි ඉගෙන ගත්තා P කියලා කියන්නේ VI කියලා දැන් මීට ඩිංගකට කලින්. P සමානයි VI කියලා ඉගෙන ගත්තා. ඒ කියන්නේ ජවය සමානයි විභවාන්තරය වැඩි කිරීම ධාරාව කියලා දැන් ඩිංගකට කලින් ඉගෙන ගත්තා. එහෙනම් මට දෙවෙනි සමීකරණය ලියන්න පුළුවන් මෙන්න. E එහෙම නැත්නම් වැය වූ ශක්තිය සමහර වෙලාවට මේ E අකුරට මම දැකලා තියෙන පේපර් වල H අකුර තියෙනවා. හරිද? H අකුර තිබුණාත් ඒ වැය වූ ශක්තිය එහෙම නැත්නම් සිදු කරන කාර්යය කියන එකම තමයි. හරිද? E අකුර H අකුර දෙකම යොදා ගන්න. T වෙනුවට මට දාන්න පුළුවන් VI. එතකොට මට සමීකරණය ලැබෙනවා E සමානයි VIT. ඊළඟට අපි දන්න ඕම් නියමයෙන් ඕම් නියමයෙන් කියන්නේ V සමානයි IR නේ. ඒතර V වෙනුවට මට දාන්න පුළුවන් IR. එතකොට මට ලැබෙන සමීකරණය E සමානයි V වෙනුවට IR දාලා IR වැඩි කිරීම IT. එතකොට I වලින් වැඩි වුණාම I වර්ග RT.
ආයෙත් අර විදියටම දාන්න පුළුවන් v i කියන්නේ v බෙදීම r. හරිද? එතකොට මම කියන්න පුළුවන් e සමානයි මෙතන i වෙනුවට දාන්න v බෙදීම r. එතකොට v වැඩි වුණාම v වර්ග බෙදීම r වාරයක් t. ඔන්න සමීකරණය. ඔය ටික ලියා ගන්න විදියට. ගණන් හැදුවේ නැහැ තාම ගණන් ටිකක් අපි අදම අර පොතේ ගණන් ටිකක් එතකොට ඇති. ආයි අමුතුවෙන් මේව කරන්න දෙයක් නැහැ. හරි දෙකේ හොඳ ප්‍රශ්න ටිකක් තිබුණා මම දැක්කා. මේවෙන් හදන්න පුළුවන්. තර අපිට විද්‍යුත් ශක්තිය වැය වූ විද්‍යුත් ශක්තිය හොයන්න සමීකරණ හතරක් යොදා ගන්න පුළුවන්. E සමානයි PT, E සමානයි VIT, E සමානයි I වර්ග RT, E සමානයි V වර්ග බෙදීම R වාරයක් T. ගැටලුවක් තියෙනම් කියන මොනවා හරි ප්‍රශ්න තේරෙන්නේ නැති හැටි මොනවා හරි ආයි කියලා දෙන්න ඕන හරි මොකක් හරි තියෙනම් කියන්න. සර් ඔව්. දෙවනි සමීකරණේ පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්. මේකද? ඔව් ගත්තු හැටි. මෙතන P තියෙනනේ. P කියන්නේ මොකද්ද? ජවය. මෙතන P කියන්නේ මොකද්ද? ජවය. තමයි. ඒ ජවයම තමයි. එතන මෙතන E සමානයි PT නේ. P වෙනුවට මට දාන්න පුළුවන් මොකද්ද? VI. VI. ඉතින් මේක ඒකනේ කරලා තියෙන්නේ. P වෙනුවට VI දාලා. T කොහොමද තියෙන්නේ? එතකොට VIT. හරි. තේරුණාද? හරි සර්. ඒක කරලා තියෙන්නේ. ඇති දෙයක් නැහැ මේකේ හරියට මේ සමීකරණ ටික කටපාඩම් නම් ඕනේ ගානක් හදන්න පුළුවන් ඕකෙන් එන. ඔන්නේ පේපර් පොතකින්. හරි. ඊට පස්සේ අපිට තා පොඩි කොටසක් තියෙනවා මේ ටික හරියනේ මේ ටික හරියට මතක තියාගන්න මේක කටපාඩම් කරගන්න. හරි. මේ එක සමීකරණයක් කටපාඩම් කරගන්න. P සමානයි VI කටපාඩම් කරගන්න. ඊට පස්සේ A ඇති. එතනින් එහාට අනිත් ඔක්කොම ටික අපිට හදා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ දෙක කටපාඩම් කරගත්තා නම් හරි. P සමානයි E බෙදීම T අනිත් එක P සමානයි VI. ඔය දෙක කටපාඩම් නම් මේව දාලා මේව සමීකරණ මේ හදා ගන්න පුළුවන්. කටපාඩම් කරන්න දෙයක් නැහැ. හරිද? P සමානයි VI, VI V සමානයි IR ලිව්වා. V වෙනුවට IR දැම්ම. එතකොට I වර්ග RT. I වෙනුවට V බෙදීම R දැම්ම. එතකොට V වර්ග බෙදීම R වාරයක් T. ඒ විදිහට අපිට සමීකරණ අනිත්‍යව ගොඩනගා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ මොකක් එයිද දන්නේ නැහැ ගණන් වල. ගණන් වල එක විදිහට එනවා. හරිද? හරි. එතනින් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ විද්‍යුත් උපකරණ වල කාර්යක්ෂමතාවය හා බලශක්ති සංරක්ෂණය. දැන් මම අර ඉස්සෙල්ලා කියලා දෙද්දි ඕක ඩිංග ඩිංග කියාගෙන තමයි ඕගොල්ලන්ට මේ කියන්නේ මෙතන නැති වුණාට ඒවයි කිව්වා. හරිද? ඒවා කියාමින් තමයි මම අර විදුලි උපකරණ ගැන කතා කරද්දි පාඩමට ඕගොල්ලෝ එක්කගෙන ආවේ මේ හරියට එනකම්.
හරිද? මම කිව්වනේ දැන් ගෙදර භාවිතයට සුදුසුම පහන් වර්ගය මොනවද? පහන් වර්ග හතරක් ගැන අපි කතා කරන්නේ මොනවද පහන් වර්ග හතර? ආලෝක විමෝචක ඩයෝඩ, ඔව්. සුසංහිත ප්‍රතිදීප්ත පහන්, සූත්‍රිකා. ඔයන් සුදුසුම මොනවද? ආලෝක විමෝචක ඩයෝඩ, ආලෝක විමෝචක ඩයෝඩ. නුසුදුසුම සූත්‍රිකා පහන්. සූත්‍රිකා පහන. ඒකේ හේතු කිහිපයක් තියෙනවා. හරි. මේවා හරි සරලයි. විභාගෙට එනවා. ඒ නුසුදුසු වෙන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි ආයු කාලය අඩු. හරිද? පැය 1200ක් වගේ වෙන්නේ. ක්ෂමතාවය වැඩි. ක්ෂමතාවය කියන්නේ ජවය වැඩි. හරිද? ඊළාට පොඩ්ඩක් නැත්තම් හානි වෙන්න පුළුවන්. සූත්‍රිකාවට හානි වෙච්ච ගමන් බල්බය පිළිච්චිලා යනවා. ඒ වගේ රත් වෙනවා. හරිද? එතකොට ඔයගේ රත් වෙලා ගිනි ගැනීම ඇති වෙනවා. ඒ නිසා සූත්‍රිකා බල්බ එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඊට පස්සේ ප්‍රතිදීපන පහන් ගත්තොත් බලන්න මේකේ තියෙනවා එක සමාන ආලෝකය ලබා දෙන සූත්‍රිකා ප්‍රතිදීපන CFL LED වල ක්ෂමතාවයන් හා ආයු කාලයන් බලන්න. මම අර කිව්ව දේ ඔයගොල්ලන්ට මේ වගුවෙන් ගන්න පුළුවන්. සූත්‍රිකා 60 වොට් ප්‍රතිදීපන ඊට සමාන ආලෝකයක් දෙන 22යි. CFL 11යි 13යි. LED 6යි 8යි. දැන් බලන්න LED 10ක් පාවිච්චි කරන්න පුළුවන් අර එක සූත්‍රිකා බල්බ් එක කරන්ට් එකේ. පේනවනේ නේ 66. 10ක වෙනසක් තියෙනවා. 60යි වොට් 6යි වොට් වලින් මෙන්න 10ක්. ඊළඟ ආයු කාලය බලන්න. සූත්‍රිකා පැය 1200යි. LED පැය 50000යි. ඒතර හැම අතින්ම කාර්යක්ෂම විදුලි පහන් වර්ගය වන්නේ මොනවද? LED. ඊළඟ අර මං කිව්ව එක. hot plate, microwave, induction. ඔය තුනෙන් හොඳම මොකද්ද? ඔය තුනෙන් හොඳම මොකද්ද? ඉන්ඩක්ෂන් නැත්නම් ප්‍රේරක උණුන. කාර්යක්ෂමතාව වැඩි. බඳුනේ පතුලේ පමණයි තාපය නිපදවන්නේ. බඳුනේ පතුලේ අර කිව්වේ අර මිනිස්සේ අතින් අල්ලලා පෙන්නුවානේ වීදුරුවේ අනිත් තැන් අල්ලුවට අතට හානියක් වෙන්නේ නැහැ. ඒ බඳුන තියෙන තැන බඳුනට අදාළ පතුලේ වර්ගඵලයට අදාළ ප්‍රදේශයේ විතරයි තාපය නිපදවන්නේ. මයික්‍රෝවේව් oven වල එහෙම නැහැ. හරිද? hot plate එකේ කොහොමත් එහෙම නැහැ. මුළු තාපයම ලැබෙන්නේ නැහැ බඳුනට. දැන් මම ඇහුවොත් එම hot plate එක උයන්න සුදුසු මේ වගේ ප්‍රශ්නත් අහලා තියෙනවා. hot plate එකක උයන්න සුදුසු මේ වගේ හට්ටියක්ද මේ වගේ හට්ටියක්ද? hot plate එකක උයන්න සුදුසු. Aද Bද? ආහාර පිසින්න සුදුසු ඈ? B. හේතුව? පතුලේ වර්ගඵලය තියෙනවා. පතුලේ වර්ගඵලය වැඩි, පතුල පැතලි. ඒකයි හේතුව. එතකොට අර ලැබෙන තාපය හොඳටම පතුලට ලැබෙනවා. හරිද? ඔන්න ඒ ටික මතක තියාගන්න. හරි. දැන් ගෙදර තාපන නගරය පාවිච්චි කරනවා නම් මේ ජලය උණු කරන්න තාපන නගරය සම්පූර්ණයෙන්ම ජලය තුල ගිල්ලන්න ඕනද? නැත්නම් බාගෙට ගිල්ලලා හරිද? සම්පූර්ණයෙන්ම ගිල්ල. පුළුවන් තරම් පතුලට ගිල්ලන්න ඕන. මොකද නැත්නම් අපි දන්නවා පතුලේ සංවහන ධාරාව උඩට ගමන් කරන නිසා පතුලට යන්නේ නැහැ. රත් වෙන්න නම් ඉක්මනට පතුලට ගිල්ලන්න ඕන. වත් අහනවා. හරිද? ඊට පස්සේ ගෙදර තියෙනවා නම් රූපවාහිනියක්. ඉස්සර කාලේ තිබුණු රූපවාහිනිය වලට අපි කිව්වේ කැතෝඩ කිරණ නල රූපවාහිනිය කියලා. නැත්නම් කිව්වා CRT කැතෝඩ කිරණ නල. දැන් තියෙන රූපවාහිනිය වලට කියන්නේ LED LCD. LCD ආවා ඊට පස්සේ LED ආවා. දැන් ඔය තුනෙන් හොඳම මොකක්ද? LED. ඊළඟට LCD. හොඳම නැත්තේ මොකද්ද? කැතෝඩ කිරණ නල. කැතෝඩ කිරණ නල වල කැතෝඩ කිරණ ඇවිල්ලා තිරයක වැටෙනවම තමයි ඒවයි මේ රූපම වෙන්නේ. හරිද? එතකොට එතෙන්දි විශාල වශයෙන් ශක්තිය හානි වෙනවා තාපය විදියට. ඒක නිසා අද වෙනකොට රූපවාහිනී යන්ත්‍ර මිලදී ගන්නවා නම් ගන්න ඕන කැතෝඩ කිරණ නල ඒව නෙවෙයි. කොහොමද දැන් අනාගතයේ කියන අද වෙනකොට කැතෝඩ කිරණ නල රූපවාහිනී නැහැ අඩවල් වල. දැන් තියෙන LCD LED ඒව තමයි තියෙන්නේ. හරිද? තාම පරණ තියෙන මොනිටර් එහෙම තියෙනව නැත්තේ නෑ. හරිද? කියන්නේ පරණ පාවිච්චි කරන ඒවා තාම තියෙනවා. ඊළාට ගෙදර තියෙන ෆෑන් ගත්තම වඩාත් සුදුසු මේස විදුලි පංකාද සිවිලින් විදුලි පංකාද?
මේස විදුලි පංකා. ඇයි මේස විදුලි පංකා වඩාත් සුදුසු? මේස විදුලි පංකා වඩාත් සුදුසු වෙන්න හේතුව? ක්ෂමතාවය ක්ෂමතාවය අඩුයි. සිවිලින් පංකාවල ක්ෂමතාවය වැඩි. ක්ෂමතාවය වැඩි කියන්නේ වැඩියෙන් කරන්ට් එක වැය වෙනවා කියන එක. හරිද? ඒක නිසා හොඳට මතක තියාගන්න අපි මේස පංකාවක්, සිවිලින් පංකාවක් සංසන්දනය කරොත් ගෙදර වඩාත් සුදුසු සිවිලින් පංකා නෙමෙයි මේස පංකා. එහෙම නැත්නම් ඇහුව වෝල් ෆෑන් එකකුයි මේස විදුලි පංකාවකුයි. වෝල් ෆෑන් කියන්නේ දන්නවද බිත්තිය සවි කරන එක? ඒ දෙකෙන් සුදුසු මොකක්ද? කියන්න බලන්න. වෝල් ෆෑන් එකකුයි මේ මේස විදුලි පංකාවකුයි. වෝල් ෆෑන් කියන්නේ මොකද්ද කියලා දන්නවනේ නේ? වහලෙ එල්ලන එක නෙමෙයි බිත්තියේ එල්ලන්නේ. අර බිත්තියේ තියලා බිත්තිය මෙහෙම කරකැවෙන මේ බිත්තිය දෙපැත්තට මෙහෙම කරකැවෙන මෙහාට යන මෙහාට යන අන්න එක තමයි වෝල් ෆෑන් එක. වෝල් ෆෑන් එකද හොඳ මේස විදුලි පංකාවද? මේස විදුලි පංකා. එතෙන්දි මෙහෙමයි. මතක තියාගන්න මේ දෙකම ගොඩක් වෙලාවට එකම මෝටරේ තියෙන්නේ. මේ වෝල් ෆෑන් එකත් හරියට මේස විදුලි පංකාව වගේමයි. ඒක නිසා එතෙන්දී ඕගොල්ලෝ තර්කයක් ගේන්න ඕන මේස විදුලි පංකාවටත් වඩා බිත්තියේ සවි කරන විදුලි පංකාව හොඳයි කියලා. මොකද දැන් මේස විදුලි පංකාවෙන් මේ සිසිලනේ නැත්නම් ඒ සිසිල් සුලන්දාරා ලැබෙන ප්‍රදේශයට වඩා මේ බිත්තියේ ගහලා තියුවන් මේ ප්‍රදේශයේ පරාසය වැඩි වෙනවා. ඒතකොට උඩ ඉඳලා ඔක්කොම ටික මෙහෙම කරකැවිලා වදිනවනේ. එතකොට මේ කරන්ට් එක වැය වෙන්නේ එක සමානව. මහා ලොකුවට වෙනසක් නැහැ. ඒක නිසා ඔය තුනෙන් හොඳම දේ තමයි ගෙදරක් ඕගොල්ලෝ ගෙයක් හදන කාලෙක මතක තියාගන්න සිවිලි මේ ඒ කාලේ ඕගොල්ලෝ ගෙවල් හදනකොට නම් අලුත් තාක්ෂණයක් නෙවෙයි. හරිද? සිවිලි මේ විදුලි පංකා එල්ලනවට වඩා මේස පංකා හොඳයි. ඊටත් වඩා හොඳයි බිත්තියේ. බිත්තිය වෝල් ෆෑන් හොඳයි ඊට වඩා. මොකද එතනින් අතර අර ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඊට පස්සේ කුළුල් පරාසයකට සුළං ලැබෙනවා. හරිද? කරන්ට් එක වැය වෙන ප්‍රමාණය අඩුයි. ඒකට ඒ වගේ වාසි අපිට ගන්න පුළුවන්. ඊළඟට තව දැන් ෆ්‍රිජ් එකක්, ස්ත්‍රීකයක්, රෙදි සෝදන යන්ත්‍රයක් මේ වගේ උපකරණ අපි එදිනෙදා භාවිතා කරනකොට ඒ අවශ්‍යතාවයට ගැළපෙන ප්‍රමාණය තෝරා ගන්න දැනගන්න ඕනේ. දැන් ගෙදර ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒ ගෙදර පවුලේ ඉන්න ප්‍රමාණය ඉන්නවනේ. අපි හිතමු ගෙදර 5 දෙනෙක් 6 දෙනෙක් ඉන්නවා කියලා. එතකොට ඒගොල්ලොන්ට ගැළපෙන ප්‍රමාණය ඕන තෝරගන්න. මහා විශාලය වැඩක් නැහැ. හරිද? ස්ත්‍රික්කයක් වුණත් එහෙමයි. දැන් අපි ගෙදර රෙදි මදින්න ගන්නේ නැහනේ. අර කඩවල් වල අයන් කරන්න ගන්න ලොකු ස්ත්‍රික්ක. ඒතකොට ගෙදර අයට ගැළපෙන ප්‍රමාණය අපි ගන්න දැනගන්න ඕනේ. වොට් ගාන අඩු උපකරණ හැමතිස්සෙම තෝරගන්න දැනගන්න ඕනේ. සතියෙම රෙදි එකවර මැදීම. අහලා තියෙනවනේ වනේ ඔය සරල දේවල් තාම උනාට මේකේ පොතේ තියෙන ඒ ටික. හරිද? ඒ කියන්නේ මූලිකව රත් වෙන්නනේ විදුලිය යන්නේ ස්ත්‍රික්කේ. ඒකට සතිය රෙදි එකවර මැද්දම විදුලිය අවම කරගන්න පුළුවන්. අනවශ්‍ය පහන් නිවා දැමීම. හරිද? ඊළඟට කාර්යක්ෂම විදුලි බුබුලු භාවිතය. ශීතකරණයේ අනවශ්‍ය දෑ නොදැමීම. දැන් සමහර ගෙවල් වල ෆ්‍රිජ් එකේ දාලා තියෙන අනවශ්‍ය දේවල් බෝතල් එම තියෙනවා. අවුරුද්දක් දෙකක් පරණයි ඒවයි මොකක්වත් නැහැ. හරි දස් කරන්නේත් නැහැ. ඒකට හැම ගෙදරකම ඔය වැඩි වෙනවා. ඒක නිසා මේ ඒවා අපි පුළුවන් තරම් අවම කරන්න ඕනේ. හරිද? උපකරණ තෝරා ගැනීමදී ගැළපෙන උපකරණ තෝරා ගැනීම. මෙන්න මේ වගේ දේවල් වලින් අපිට පුළුවන් ගෙදර වැයවන විද්‍යුත් ශක්තිය අවම කරගන්න. ඔය ටික තමයි අපිට මේ කොටසේ ඔය විද්‍යුත් උපකරණවල ක්ෂමතාවය කියන කොටසේ කතා කරන්න තියෙන්නේ. ඔතනින් පස්සේ තියෙන්නේ ගෘහ විද්‍යුත් පරිපථ. ඊට කලින් අපි ප්‍රශ්න ටිකක් කරන්න ඕන. ඒක නිසා ගන්න බලන්න අර මේ පොත අරගෙන ඒකේ වෙනම තියෙන ඔකට අදාළව ප්‍රශ්න විතරක්. ඒ ටික අපි කරලා ඉමු. එතකොට මේ පාඩමේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ විද්‍යුත් උපකරණ වල ජවය හා ශක්තිය. අනිත් කොටස තමයි ගෘහ විද්‍යුත් පරිපථ. දැන් අද මේ කොටස ඉවර කරගත්තොත් අපිට ඊළඟ දවසේ ගෘහ විද්‍යුත් පරිපථ වලට යන්න පුළුවන්. මේකේ තියෙන ඉතින් ප්‍රශ්න කරන එක තමයි. හරිද? උගන්වන්න තියෙන්නේ පොඩ්ඩයි Taman තමයි වැඩේ තියෙන්නේ ගණන් හදන එක. හරි. මට ගන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ
මේ කමෙන්ට් දාන්න නැතුව කතා කරලා කියන්න උත්තරේ. පළවෙනි ප්‍රශ්නෙට 3 දැන් මේක හොයන්නේ කොහොමද? මේක හොයන්නේ E කොහොමද? සමානයි pt. E සමානයි pt නේ. දීලා තියෙන මෙහෙමනේ එක්තරා CFL බල්බයක ජවය 10යි වොට්. මිනිත්තු දෙකක් තියාගෙන හැබැයි හොඳට ඔලුවට දාගන්න ඕන මේ ගණන් වලදී කාලය අනිවාර්යෙන් තප්පර කළ යුතුමයි. එහෙනම් E සමානයි pt p 10යි ජවය t මිනිත්තු දෙකයි කියන්නේ තත්පර 120 120 වැඩි කරන්න උත්තරේ 1200යි ජූල්. දෙවෙනි ප්‍රශ්නේ එන 1 3 2 එක්තරා කුඩා ගිල්ලොන් තාපකයක් 5 වොට් විභවයකින් ක්‍රියාත්මක වේ. එතනින් ගන්න ධාරාව 2 ඇම්පියරය. තත්පර 200ක් ක්‍රියාත්මක විට විදාහන ශක්ති ප්‍රමාණය. එතකොට E සමානයි VIT. එය මෙහෙමයි. ඔය ඕක මෙහෙම කතන්දරයක් ඕගොල්ලෝ පුරුදු වෙන්න. හරිද? මේ ප්‍රශ්නේ කියවලා ප්‍රශ්නෙට අදාළ දත්ත මේ අකුරු වලින් දාගන්න. එතකොට හරි ලේසි. එතකොට වරදින්නේ නෑ. වරදීමේ සම්භාවිතාව අඩුයි. ප්‍රශ්නේ කියවලා ප්‍රශ්නෙට අදාළ දත්ත ඉංග්‍රීසි අකුරු තියෙනවනේ දැන් E P V T I R ඔන්නෝවට අදාළව දාගන්න. එතකොට සමීකරණය තෝරගන්න හරි ලේසි. සමීකරණය තෝරගන්නත් ලේසි, ගාන හදන්නත් ලේසි. දැන් මේකේ තියෙන්නේ මොකද්ද? ගිල්ලොන් තාපකය V දීලා තියෙනවා 12යි වෝල්ට්. හරිද? ඊට පස්සේ ධාරාව I දීලා තියෙනවා 2යි ඇම්පියර්. ඊට පස්සේ දීලා තියෙන කාලය t තත්පර 200යි. අහන්නේ E. එකක් දාගන්න ප්‍රශ්නාර්ථ ලකුණ. යන සමීකරණේ E සමානයි VIT. 12 වැඩි කිරීම 2 වැඩි කිරීම 200 මේක දාති මේවා පළවෙනි මේකට ආදේශ කරන්න. ඒකක ආදේශ කරන්න. ඊට පස්සේ එකක ඕනේ නැහැ. ඊට පස්සේ උත්තරේ ටිකක් නැති 12 2 24යි 24 වැඩි එක 48යි. අර්ධ 800යි ජෝ. අන්නේ ඔන්න ක්‍රමය. තුන්වෙනි එක උත්තරේ උත්තර මොකද තුන්වෙනි එකට ගත්ත සමීකරණය? p සමානයි vi. p සමානයි vi. p සමානයි vi ගන්න බෑනේ තුන්වෙනි එකට. p සමානයි සමානයි v වර්ග බෙදීම v වර්ග බෙදීම r නේ. v වර්ග කියන්නේ 18 වැඩි කිරීම 18 r කීයේ ප්‍රතිරෝධය ඕම් 6යි. 6 වරක් 3යි 18 වරක් 3 54යි නේ. හරිනේ නේ මම හදපු විදිය. ඒක දීලා තියෙන ප්‍රතිරෝධය දැන් මේ ගණන් හරි ලේසි කියන එක ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. මේක ඇති දෙයක් නෑ. මේක කරන්න ඕනේ මොකද්ද මේකෙන් ගණන් හදන්න නම් මොකද්ද කරන්න ඕනේ? පළවෙනි දේ තමයි සමීකරණ ටික කටපාඩම් කරගන්න. සමීකරණ කටපාඩම් කරගන්න එකත් එච්චර අමාරු වැඩක් නෙමෙයි මේකේ. හරිද? ඕගොල්ලෝ ඕම් නියමයට අදාළ සමීකරණේ කොහොමද දන්නේ? ඊට පස්සේ කාර්ය සමානයි නැත්නම් ජවය සමානයි සිදු කළ කාර්ය බෙදීම ගත වූ කාලය නැත්නම් P සමානයි E බෙදීම T කියන එක කොහොමද දන්නේ? P සමානයි VI විතරයි කටපාඩම් කරගන්නවා. P සමානයි VI කටපාඩම් කරගන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ මේ ගණන් ටික ඔක්කොම හදනකොට P සමානයි VI ගොඩක් වෙලාවට කටපාඩම් වෙනවා. එතකොට අනිත් ටික V සමානයි IR දාලා හදාගන්න. හදාගෙන ඒ වෙලට ඒ දත්ත ටික පැත්තකින් ලියන්න මෙන්න මේ වගේ. මේ වගේ දත්ත ටික පැත්තකින් ලියන්න. පැත්තකින් ලිව්වා අපිට සමීකරණේ තෝරගන්න හරි ලේසි. හරිද? නොදන්න ඒ කියන්නේ ප්‍රශ්නේ අහලා තියෙන උත්තරේට අහලා තියෙන දේ ප්‍රශ්නාර්ථ ලකුණක් දාගන්න. දැන් E නම් අහලා තියෙන E දාන්න. P නම් අහලා තියෙන P දාන්න. එහෙම ඒකක් දාගන්න. ඒට අදාළ සමීකරණේ තෝරගන්න. ඒකයි කරන්න. ඊළඟ ප්‍රශ්නේ. එක්තරා මෝටරයක් මගේ නිව්ටන් 1200ක භාරයක් මීටර 10ක උසකට තප්පර පහකදී ඔසවයි. මෝටරේ ක්‍රියාත්මක වන්නේ 240යි විභවාන්තරයකින්. මෝටරේ කාර්යක්ෂමතාව 100 නම් මෝටරය තුලින් ගන්න විද්‍යුත් ධාරාව. 2 කොහොමද හදන්නේ? යොදන බලය වැඩි කිරීම විස්ථාපනය බෙදීම 240 විභවාන්තරයේ වැඩි කිරීම තප්පර ගන්න. මෙහෙම නෙන්නේ. දැන් අපි දන්නවා මේක අහලා තියෙන්නේ මොකක්ද ධාරාවනේ අහන්නේ. දැන් ගන්න සමීකරණය. P සමානයි VI. හරිද? P සමානයි VI. ගත්ත සමීකරණේ
I නේ අහලා තියෙන්නේ. I සමානයි P බෙදීම V. හරිද? එකත් හරිනේ. P කියන්නේ ජවය. ජවය කියන්නේ කාර්ය බෙදීම කාලය. E බෙදීම T. එතකොට එනවා මේක එනවා සමීකරණේ P වෙනුවට දානවා E බෙදීම T වැඩි කිරීම V. හරිනේ? එහෙම ගන්න පුළුවන්. V කොහොමද යට තිබුණානේ. එතකොට E බෙදීම T වැඩි කිරීම V. ඊට පස්සේ එනවා කාර්ය. කාර්ය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය නේ. මම එහෙම සමීකරණයක් ඔයගොල්ලන්ට දුන්නානේ. දැන් හරිනේ උත්තරේ එනෝනේ නේ. 1200 වැඩි කිරීම 10 බෙදීම 240 වැඩි කිරීම 5. බලය 1200. ඊට පස්සේ විස්ථාපනය මීටර් 10යි. වෝල්ටීයතාව 240යි. කාලය තත්පර 5යි. මෙන්න මේක උත්තරේ. උත්තරේ 2. ඒක තේරුණාද? ආයි කියලා දෙන්න ඕනද? මම මේ නිකන් අර උත්තරේ ගන්න විදිය මම කියලා දුන්නේ. ඒක තේරෙනවනේ ගැටලුවක් නැහනේ. ගැටලුවක් තියෙනම් කියන්න මොකක් හරි මම එහෙම වුණොත් අර ටිකක් සරලව කියලා දෙන්නම්. ඊළඟ ප්‍රශ්නේ 17යි එක රූපයේ දැක්වෙන පරිපථය අඩංගු ප්‍රතිරෝධයෙන් තත්පර 5කදී උදාහරණ ශක්තිය. ප්‍රතිරෝධය ඕම් 10යි. විභවාන්තරයේ වෝල්ට් 6යි. ශක්තිය අහන්නේ එහෙනම් E සමානයි V වර්ග බෙදීම R වාරයක් T සමීකරණය ගන්න. V R T නේ ගන්න ඕන. හරිද? කියනවනේ තත්පර 5කදී උදාහරණ ශක්තිය කියලා නම් 6 වර්ගය බෙදීම 10 වැඩි කිරීම 5. පස්සරක් එක පස්සරක් දෙක 6 වරක් 36 36 දෙක බෙදුනම 18යි. ජූල් 18 කියලා එකක් තියෙයි. උත්තරේ 3. ඊට පස්සේ 6 වෙනි එක කීයද උත්තරේ? 6ට උත්තරේ 1. 6ට 1. කොහොමද හදන්නේ? 200යි කියලා දීලා තියෙන විභවාන්තරය ධාරාව 5යිලු ජූල් 10000ක ශක්තියක් ගතවන කාලය. එතකොට E සමානයි VIT සමීකරණය. E සමානයි VIT. 10000 බෙදීම 200 වැඩි කිරීම 5 සමානයි T. හරිනේ? එතකොට 200 කියන්නේ 1000යි 1000 උත්තරේ 10යි. තේරෙන්නේ නැත්නම් කියන්න මම හදන්නම්. උත්තරේ 10යි. ඒකේ ඊළාට විද්‍යුත් ජවය ගණනය කිරීම සඳහා වන නිවැරදි සමීකරණය ඊළඟ එකේ. 2. ඔව් 2. VI. P සමානයි VI. ඊළාට 8. මොකද උත්තරේ? පාසනාන උපකරණ සියල්ලම ක්‍රියාත්මක වන්නේ 230 වෝල්ට් මගිනි. එසේනම් අඩුම ශක්තියක් වැයවන්නේ කුමන උපකරණය දක්වා ඇති කාලවල ක්‍රියාත්මක වීමේදී? දැන් ඉතින් ඔය හැම එකේම ශක්තිය හොයන්න ඕන. මොකද්ද හොයන ශක්තිය? පළවෙනි එකේ 1200 වැඩි කරන්න 20 වැඩි කිරීම 60. එහෙම නෙන්නේ P සමානයි E සමානයි VIT නැත්නම් E සමානයි PT නේ. එතකොට 1200 වැඩි කරනවා පළවෙනි එකේ 20 වැඩි කිරීම 60යි. තප්‍රවට හරවන්නත් එපයි. එතකොට මිනිත්තු 20 60න් වැඩි කරන්නත් එපයි. බලමු අපි ආසන්න උත්තරයක් ගන්න. 1200 වැඩි කිරීම 20 වැඩි කිරීම 60 ඔන්න පළවෙනි එකේ ශක්තිය. දෙවෙනි එකේ 1150 වැඩි කිරීම 6 වැඩි කිරීම 3600. අනේ පැය 6 යන්නේ පැය 6ක් කියන්නේ මිනිත්තු 3600ක් 3600න් 6 වැඩි කරන්න ඕන. ඊළඟ එකේ 100 වැඩි කිරීම 8 වැඩි කිරීම 3600. දුරු කරන්න වෙනවා වගේ මට පේන හැටියට. 5000 වැඩි කිරීම ඊළඟ එකේ 6 වැඩි කිරීම 60. කීයා වැඩි මාගේ. ඕකේ වැඩි මාගේ තමයි උත්තරේ. කීයද ආවේ? 8. නෑ අඩු මාගේ අහන්නේ අඩුම ශක්තියක් වැයවන්නේ. 1. එකනේ මට පේන හැටියට මේවා 3000 ගණන් වලින් වැඩි වෙනෝනේ. මේක වෙන්න ඕන අඩු මාගේ. ඔව්.
එක වෙන්නේ නැති. ඒක පොඩ්ඩක් සුළු කරලා බලන්න හොඳේ. එක වෙන්න ඕන. මොකද මෙතන 3600 බිඳුම ගමු 1 2 3 4 මෙතන 1 2 3 නමුත් 36 15යි තියෙනවනේ. එතනත් 1 2 3 4 කොහොමද ඇති 1 2 3 4 එකත් ඇති. ඔව් උත්තරේ 1. ඊළඟට 9. විදුලි කේතලයක් තුල කිලෝ 9ක ජල ප්‍රමාණයක් අඩංගු වේ. එම ජලය සෙල්සියස් අංශක 40 සිට 100 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය මුදල කොපමණද? විදුලි ඒකකයක මිල රුපියල් 100ක් ලෙස ජලයේ විශිෂ්ට ලාභදායීතාවය 4200ක් ලෙසද විදුලි ඒකකයකදී වැය වන ශක්තිය 3600. හදලා මේක ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? කීයද මේකට අවශ්‍යද? සමාන MCT ට. ඔව්. මට තේරෙන්නේ නැත්නම් කියන්නේ කෙනෙකුට හරි ඉස්සෙල්ලාම කරන්න ඕන Q සමානයි MCT ට දාලා හොයන්න ඕන. ඊට පස්සේ මොකද කරන්න ඕන? එතකොට ලැබෙන්නේ වැය වෙච්ච ශක්තිය. මොකද කරන්න ඕනේ ඊට පස්සේ? ඒක 3600 ඒක 3600යි බිංදු 3ෙන් බෙදන්න ඕන. හොඳේ 3600ෙන් බෙදුවොත් අරදී 3600යි බිංදු 3ෙන් බෙදන්න ඕන. ඇයි? 3600යි kJ නේ තියෙන්නේ. ඊට පස්සේ ඒ ලැබෙන අගය රුපියල් 10න් වැඩි කරන්න. ලැබෙන අගය රුපියල් 10න් වැඩි කරන්න. හදන්න ඕන දෙක මම ඕනේ නැහැ නේ තේරුණානේ නේ. මුලින්ම Q සමානයි MCT ට දාලා ඇයවන තාප ශක්තිය හොයන්න. ඊට පස්සේ කියනෝනේ එතෙන්දි කියනෝනේ එක ඒකකයක් කියන්නේ මේ 3600යි කිලෝ ජූල් කියලා. ඒක 3600ෙන් බෙදන්න. 3600යි බිංදු 3ෙන් බෙදන්න. එතකොට ලැබෙන අගය තමයි විදුලි ඒකක ගණන. ඒක වැඩි කරන්න රුපියල් 10යි. ඒතකොට එක ඒකකයක් මෙතන නම් ඒ ඒකක ගානට බලන්න 10න් වැඩි කරන්න බෑ. එතකොට උත්තරයක් ඒ. ඊට පස්සේ අනිකුත් සාධක නියතව තබා සන්නායකයක දිග සිව් ගුණයකින් වැඩි කළ විට ප්‍රතිරෝධය 3 මෙන්න සමීකරණය R සමානයි ρ L බෙදීම A. මේක 4 ගුණයකින් වැඩි කරගෙන මේකත් 4 ගුණයකින් වැඩි වෙනවා. ඇයි මෙතන උඩනේ තියෙන්නේ. උඩ අගයක් මේ පැත්තේ අනුලෝමයි. 4 ගුණයකින් වැඩි කරාම 4 ගුණයකින් වැඩි වෙනවා. උත්තරේ 3. උත්තරේ 3. අනෙකුත් සාධක නියතව තිබී ඇති සන්නායකය තුළින් ගලන ධාරාව දෙගුණයකින් වැඩි කළ විට නිපදවන තාප ප්‍රමාණය මොකද්ද කියලා තියෙන්නේ කියන්න බා උත්තරේ ධාරාව දෙගුණයකින් වැඩි කළා නිපදවන තාප ප්‍රමාණය අහන්නේ 3 දැන් අපි ඉගෙන ගත්තා P සමානයි VI නේ E සමානයි VIT මේක දෙගුණයකින් වැඩි කළා එහෙනම් මේකත් දෙගුණයකින් වැඩි වෙන්න ඕනේ උත්තරේ 3 වෙන්න ඕන 3 හරිනේ නේ E සමානයි VIT එතකොට I දෙගුණයකින් වැඩි කළා එහෙනම් V දෙගුණයකින් හතරද තියෙන උත්තරේ මට ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවද මම ඒක ඕගොල්ලන්ට නොකිය ඉන්නත් හදලා දැන් මෙහෙම සමීකරණයකුත් තියෙනවනේ ඔතන E සමානයි I වර්ග RT කියලා සමීකරණය ඔන්න ඔතන මට පොඩි ප්‍රශ්නයක් ආවා මම ඒක නොකිය දාය බැලුවේ මේ දැන් මෙතන හැටියට ගත්තොත් මේක දෙගුණකින් වැඩි වෙනකොට මේක හතර ගුණයකින් වැඩි වෙනවා පොඩි ප්‍රශ්නයක් තියෙන ධාරාව සම්මානයේ උත්තරේ මොකද්ද තියෙන්නේ? 4. 4. මේ සමීකරණ දෙක දැන් දෙකන්නේ මේ පේනෝනේ මෙතනනේ. හැබැයි මෙහෙම කතන්දරයක් තියෙනවා. හරිද? මෙතන vi ගුණිතයනේ තියෙන්නේ. vi ගුණිතය වැඩි කරනකොට මේක වැඩි වෙනවා. මෙතන ir ධාරාව වැඩි වෙනකොට ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහනේ. ප්‍රතිරෝධය ඒක නිසා මට හිතෙන්නේ මේක වෙන්නේ නැති උත්තරේ. ඒක පොඩ්ඩක් 4 ගහගන්න එක පොඩ්ඩක් මම හොයලා කියන්නම් මටත් හරියට ඒක ෂුවර් නැහැ. හරි. ඊට පස්සේ අපි 12 වෙනි එකට අනෙකුත් සාධක සියල්ල නියතව තිබියදී සන්නායකයක හරස්කඩ වර්ග. ඒක මෙන්න මෙතන තියෙනවා. මෙන්න හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය දෙගුණයකින් වැඩි කරාම නිපදවන තාපය දෙගුණයකින් මොකක් වෙනවද? අඩු වෙනවා. ප්‍රතිරෝධය දෙගුණයකින් අඩු වෙනවා. එතකොට උත්තරේ නිපද වූ තාපය අඩකින් අඩු වෙන්නේ. උත්තරේ 1 වෙන්න ඕන.
අරක දෙගුණයක් කරාම අඩකින් අඩු වෙනවා නේ. හරිනේ ඒකේ උත්තරේ බලන්න හරිද කියලා. 12 තියෙන එකද කියලා බලන්න. හරිද? එකද? ඈ? හරි සර්. ඊළඟ එක 600යි වොට් තාපකයක් ජලයේ ගිල්වා ක්‍රියාත්මක කළ විට මිනිත්තුවකදී නිපදවන තාප ප්‍රමාණය. එතකොට 600 වැඩි කරන්න හැටි. කීයක් ආවයි? 10යි 14 7.2 රූපයෙන් පෙන්වා ඇත්තේ ප්‍රතිරෝධක යුගලයක් බැගින් සම්බන්ධ කර ඇති ආකාර 4කි. මෙම පරිපථවලට සැපෙන විභවාන්තරය 6 වෝල්ට් වේ. මෙම පරිපථ 4 තත්පර 100ක් බැගින් වෙන වෙනම ක්‍රියාත්මක කළ විට වැඩියෙන් තාපය මුදා හරින්නේ මොන පරිපථයේද? උත්තරේ කියන්න බලන්න අක්කා. 2. උත්තරේ 2ද? 3 3නේ. මටත් හිතෙන්නේ 3 සමග ප්‍රතිරෝධය වැඩිම එක කවුද? සමග ප්‍රතිරෝධය වැඩිම එක බලන්න උතන. 3. අද විනාඩියක් දෙන්න. ඒකේ මට හිතෙන්නේ ඕගොල්ලෝ මේ සමග ප්‍රතිරෝධය හෙව්වනම් පළවෙනි එකේ සමග ප්‍රතිරෝධය 4යි. දෙවෙනි එකේ සමග ප්‍රතිරෝධය 2යි. 2යි 2යි තියෙනම් දෙකෙන් බෙදෙන කෙනේ කරන්නේ එකකා කිය. තුන්වෙනි එකේ සමග ප්‍රතිරෝධය 12යි. හතරවෙනි එකේ සමග ප්‍රතිරෝධය 4යි. එතකොට තත්පර 100ක් බැගින් වෙන වෙනම ක්‍රියාව වැඩිපුරම තාපය නිපදවන්න ඕනේ වැඩිම ප්‍රතිරෝධය. උත්තරේ 3 නේද? ඕකේ. උත්තරේ 3 ඇත්තේ. බලන්න. පිළිතුරු 3 නේ? ඈ දෙකද තියෙන්නේ නෑ දෙක වෙන්න විදියක් නෑ උත්තරේ 3 වෙන්න ඕනේ ඒකේ වැඩියෙන්ම තාපය මුදා හරින්නේ ප්‍රතිරෝධය වැඩිම පරිපථයේ ඒකේ බලන්න උත්තරේ හරියට අපහු 14 කීයද තියෙන්නේ කියලා 2 සර්. ඈ දෙකද 2 කියලා තියෙනවා. දෙක වෙන්න විදියක් නැහැ. හරි. දැන් ඒක පොඩ්ඩක් කල්පනා කරන්නකෝ. දැන් පළවෙනි එකේ සමක ප්‍රතිරෝධය හොයන්නේ සමාන ශ්‍රේණිගතව තියෙනකොට එකතු කරා. එතකොට එන්නේ 4. ඒක සමක ප්‍රතිරෝධය දාගන්න පැත්තකින්. දෙවෙනි එකේ සමාන්තරගතවනේ තියෙන. එතකොට සමාන්තරගතව හොයද්දි
2 අහන්නේ මොකද්ද ප්‍රශ්නේ ඉතලා මේක බලන්න. මෙම පරිපත 4 තත්පර 100ක් බැගින් වෙන වෙනම ක්‍රියාත්මක කළ විට වඩා වැඩියෙන් තාපය මුදා හරින්නේ. උත්තරේ 3 හොඳ. ඒකේ උත්තරේ 3. ඒ කියන්නේ 6යි 6යි 12යි. එතකොට වැඩිම තාප ප්‍රමාණයක් නිපදවන්නේ ප්‍රතිරෝධය වැඩිම අවස්ථාව. ප්‍රතිරෝධය වැඩි වෙනකොට රත් වෙනවා. ඒක මතක තියාගන්න. සමග ප්‍රතිරෝධය වැඩිම මොකේද? ඒ වෙලාවේ තමයි වැඩිම තාපයක් නිපදවන්නේ. ඊළඟ ප්‍රශ්නේ 15. විදුලි තාපකවල ප්‍රතිරෝධී සූත්‍රිකාව සෑදීමට වඩාත් උචිත ලෝහය. නික්‍රෝම්. නික්‍රෝම් නෙවෙයි ටන්ස්ටන්. ටන්ස්ටන් තමයි සූත්‍රිකා හදන්න ගන්නෙ. මොකද රත් වීම රත් වෙනකොට ප්‍රතිරෝධය වැඩි. ඒ වගේම අර රත් වුණාට පිච්චෙන්නේ නැහැ. ඒකත් බලන්න උතන. හරිද? සෙල්සියස් අංශක 5000ක් යනකම් දිය වෙන්නේ නැහැ. ටන්ස්ටන් වල ද්‍රවාංගය 5000ක්. ඒකට ලේසියෙන් දිය වෙන්නේ නැහැ. ඊළාට එක්තරා විදුලි තාපකයක් සඳහා ප්‍රතිරෝධී තාපන දඟරයක් යොදා ගන්නා ලදී. ඉන්පසු එම දඟරයෙන් හරි අඩක් වෙන් කර මුලින් විදුලිය දැන් ඔන්න මතක තියාගන්න දිග අඩු වෙලා කියන එකේ තේරුම තාපන දඟරේ දිග අඩු වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. හරි අඩක් වෙන් කර මුලින් සැපයූ විභවාන්තරයම ඊට සම්බන්ධ කරන ලදී. එවිට මුල් දඟරය මගින් ලබා දුන් තාපයත් අර්ධ දඟරයෙන් ලබා දුන් තාපයත් අතර ඇති ජවානුපාතය කීයේ P සමානයි V වර්ග R. V වර්ග R. તો පළවෙනි එකේ ප්‍රතිරෝධ නැත්තම් කියන්නේ මොකද්ද? ඒ විභවාන්තර විද්‍යුත් හැපි විභවාන්තරය වෙන සම්බන්ධ කරගෙන එහෙනම් මේ දෙක සමානයිනේ. මේකේ ප්‍රතිරෝධය අපි හිතමු 4යි කියලා. එතකොට මේකේ ප්‍රතිරෝධය ඉන්නේ 2යිනේ. එහෙනම් උත්තරේ ඉන්නේ 1ට 2නේ. බලන්න 1ට 2ට කියලා උත්තරේ. ජවානුපාතේ ඔව් සර්. 1ට 2. හරිනේ ඒක තේරුණානේ නේ මෙතන ප්‍රතිරෝධය දිග මම ගත්තේ දිගත් එක්ක ප්‍රතිරෝධය අනුලෝම සමානුපාතය මෙතන R අනුලෝමව සමානුපාතිකයි L. එතකොට අපි හිතමු මෙතන දිග 4යි කියලා. එතකොට මෙතන ප්‍රතිරෝධය 4. අපි හිතමු භාගයක් කරා කියලා. මම ඒක නිසා ගත්තේ 2. සුළු වෙන එකක් ගත්තේ ඒකයි. නැත්නම් අර 2 ගත්තොත් භාගෙනේ එන්නේ. එතකොට ඕගොල්ලන්ට ටිකයි තේරුම් ගන්න අමාරුනේ. මම ඉස්සෙල්ලා අවස්ථාවේ දිග ගත්තා 4 කියලා. එතකොට ප්‍රතිරෝධය 4යි කියලා කමකෝ. එතකොට මේ වෙලාවේ භාගයක් කරා කියන්නේ ප්‍රතිරෝධය 2 වෙනවනේ. එතකොට R වලට මෙතෙන්ට 4 දැම්මා මෙතෙන්ට 2 දැම්මා. 2 දෙකෙන් 1 1. දෙකෙන් 1 කියන්නේ 1. 1 1 බෙදුණා කියන්නේ 1ට 2 අනුපාත. පැහැදිලිනේ? දෙකෙන් 1යි 1යි අතර අනුපාතය දෙකෙන් 1යි 1යි කියන්නේ භාගයේව දෙකක් නේ 1 කියන්නේ. එතකොට 1ට 2. ඊට පස්සේ ආලෝකය ලබා දීම සම්බන්ධව වඩාත් කාර්යක්ෂම විදුලි පහන් වර්ගයේ උත්තරේ 4. අපි මේ පිටුවත් අග්ගාල ඉවර කරගන්න try එකක් දෙමු. ඔව්. 15ට තියෙන්නේ 2 කියලා. බෑ. වැරදි. sorry විදුලි තාපකවලනේ මම විදුලි බල්බනේ කතන්දරේ මගේ මම සූත්‍රිකාව විතරයි මම මේක දැක්කේ විදුලි තාපක තියෙන හැටි විදුලි තාපකවල සූත්‍රිකාව නම් නික්‍රෝම් හරි මම මේ කල්පනා කරේ විදුලි සූත්‍රිකාව කිව්වා මම අනිත් ටික බැලුවේ නම් මම මේ කියාගෙන ගියේ විදුලි බල්බවල ඒක හරි හොඳයි ඕකේ දෙක හරි විදුලි බල්බවල තමයි සූත්‍රිකාව හදන්නේ ටන්ස්ටන් වලින් ඔතන තියෙන තාපකනේ තාපකව හොට් ප්ලේට් hot plate වල නික්‍රෝම් ඒක හරි රත් වෙන විදුලි උපකරණ වල ඒක හරි හරි උත්තරේ හරි එකේ තාපොඩ්ඩෙන් පටල වෙනවා ඔක පෙන්නුවේ ඒක හොඳයි විදුලි මම මේ සූත්‍රිකාව කිව්වා මම මේ අනිත් ටික වැඩි කියෙන්නේ නැහැ මම වේගෙන් කරගෙන කියන්නේ මේ විදුලි බල්බ කියලා මම ඒ වෙලේ මේ වුනේ හරි ඒක හරි උත්තරේ නික්‍රෝම් තමයි විදුලි තාපක නෙවෙයි විදුලි උපකරණ වල රත් වෙන කොටසට අපි කියන්නේ තාපන මූලාවයව කියලා. ඒතකොට තාපන මූලාවයව වල රත් වෙන කොටස හදන්නේ නික්‍රෝම් වලින්. සූත්‍රිකා බල්බ වල රත් වෙන කොටස හදන්නේ ටන්ස්ටන් වලින්. ඒකට හේතුව අර මේ ද්‍රවාංකය ඉහළ ගියක් ගැනීම. මොකද රත් වුණාම දිය වෙන්නේ නැහැ. ඔච්චර නැත්නම් අර දන්නවනේ තෝමස් අල්වා එඩිසන් වාර දහස් ගාණක් උත්සාහ කළා තියෙනෝනේ සූත්‍රිකාව හදන්න. රත් වෙනකොට පිච්චෙනවා. එහෙම වෙන්නේ නැහැ ටන්ස්ටන්. හරිද? ඒක මට අර සූත්‍රිකාව කියන වචනේ දිහා බලලා මම උත්තරේ කිව්වේ අනිත් ටික බලලා නෙවෙයි ඒකයි උනේ. හරි? ඊළඟට 18 නේ 18 මොකද්ද තියෙන්නේ 7යි 17යි 3 රූපයෙන් දක්වා ඇත්තේ එක්තරා තාපකයක් තුල 60 ඕම් බැගින් වන ප්‍රතිරෝධී කම්බි 4ක් සම්බන්ධ කර තිබූ ආකාරයයි මේ සැපයුම් විභවය 240යි වෝල්ට්
වේ මෙම උපකරණයේ ජවය කොපමණද? කියාවේ. 960යි. දැන් මේකේ කොහොමද මේක සම්බන්ධ කරලා තියෙන්නේ? දෙසිය 40යි 960 ආවේ කොහොමද? මේක සමග ප්‍රතිරෝධය හෙව්වද? 60. සමග ප්‍රතිරෝධය කීයක් ආවේ? 60. 60යි 120යි 120යි 60යි 240 p සමාන v 240 වැඩි කිරීම 240 බෙදීම 60ද ගත්තේ? ඔව් සර්. 240 240න් වැඩි කළා 60න් බෙදුවා. ඔව් හරිනේ. උත්තරේ ඒකනේ තියෙන්නේ. බලන්න පොතේ උත්තරේ ඒකද කියලා. මටත් එන්න ඒක තමයි. p සමානයි v වර්ග බෙදීම r. ඔව් සර්. ප්‍රතිරෝධය 60යි. හරිනේ උඩ දෙක ශ්‍රේණිගතව යට දෙක ශ්‍රේණිගතව 60යි 60යි 120යි මෙතනත් 120යි ආයෙත් 120 දෙකෙන් බෙදුවා 60යි. හරිනේ. එතකොට 240 විභවාන්තරය p සමානයි v වර්ග බෙදීම r 240 වැඩි කිරීම 240 බෙදෙන 60. එතකොට උත්තරයක් ඒ. ඊළඟ එක 14 ඔව් ඒකේ කොහොමද යන්නේ ධාරාව? ධාරාව යන්නේ උතන දැන් මුලින් 240න් පටන් අරන් ගිහිල්ලා 60යි 60යි දෙකට බෙදෙනවනේ. හරිද? දෙකට බෙදිලා මැද කම්බියක් තිබුණට ඒකේ බලපෑමක් එන්නේ නැහැනේ. දැන් බලන්න ආපහු එතනින් දෙපැත්තට ගියත් ආපහු යන්න තියෙන්නේ 60යි 60යිනේ. මම කියන එක තේරෙනවද ඔයගොල්ලන්ට? දැන් මෙතන මුලින් ඔන්න අපි හිතමු කෙලවරෙන් ආවා කියලා මේ පැත්තෙන් 60යි 60යි. එතකොට 60න් ගියා 60න් ගියා සමානව යන්නේ ධාරා. මොකද 60 ප්‍රතිරෝධ සමානයි. ප්‍රතිරෝධ සමාන නිසා ධාරාව දෙකට බෙදිලා යන්නේ. දෙකට බෙදිලා ගිහිල්ලා මැද කම්බියක් තිබුණට ඕගොල්ලන්ට පේනවනේ මැද කම්බියේ මෙහා පැත්තේ ආපහු තියෙන 60යි 60යිනේ. එතකොට ආයිත් යන්නේ ආයිත් සමානව බෙදලා යන්නේ. මම කියන එක තේරෙනවද? ඔව් සර්. මැද කම්බිය තිබුණට අර එන ධාරාව ආයිත් යන්නේ දෙපැත්තට සමානව බෙදිලා. ඇයි යන්න තැනක් නැහැ නේ. එතනින් යන අනිත් පැත්තට යන්න නම් 60යි 60යි අතරින් යන්න ඕන. එක 60කින් යන්නේ නැහැ. එතකොට ආයිත් බෙදිලා යනවා දෙපැත්තට. බෙදිලා ගිහිල්ලා ආපහු අර විදියට එන්නේ. ඒක නිසා කොහොමත් උඩ දෙක ආයිත් යට දෙක ගත්තොත් බෙදිලා යන නිසා උඩ දෙක ශ්‍රේණිගතව යට දෙක ශ්‍රේණිගතව එතන 60 60 120 120 දෙකෙන් බෙදුනා 60යි. ඒතර සමක ප්‍රතිරෝධය 60යි. ඒකට අර විදියට ගන්න පුළුවන්. සමීකරණ දාලා v වර්ග බෙදීම ඊළඟ එක බලමු. ඊළඟ එකට හැබැයි වෙලාව මදිනේ. අපි ඒක ඊළඟ දවසට තියමු. මොන ප්‍රශ්න 18ක් කරා. ඒතර ටික අපි ඊළඟ දවසට දාගමු. හරි. තා ප්‍රශ්න තියෙන්නේ 34ක් නේ. ටික ගෙදරදී කරලා තියන්න අපි ඒ ටික කතා කරලා ගෘහ විද්‍යුත් පරිපථ වලට යමු. එහෙනම් ඒකට ඔන් කරගෙන
හරි. එහෙනම් කාටත් ආයිබෝවන්. මම හිතන්නේ ඕගොල්ලන්ට ස්ක්‍රීන් එක පේනවා ඇතිනේ. අපිට ඇත්තේ 26 වෙනි ප්‍රශ්නේ ඉඳලා 26 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉදිරියට කරගෙන යන්න